ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. සාදු සාදු සාදු. පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දේශනාව තමන්ගේ ජීවිතයට අරගෙන තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න, තමන්ගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාවතේ ගමන් කරන්න ඉගෙන ගන්න. අපි හැමදෙනාම ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න ඕන දෙයක් තමයි ජීවිතයට මුහුණ දෙන්න. බුදුදහම කුමක් සඳහාද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා. මොකටද බුද්ධ ආගම? මේක තවත් ඇදහිල්ලක්ද? නැහැ. බුදුදහම තියෙන්නේ මිනිස්යන්ගේ හිතේ තියෙන දුක නැති කරන්න, අසහනය නැති කරන්න, පීඩාව නැති කරන්න. මිනිසුන්ගේ මූණවල දිහා බැලුවාම මිනිස්සු ගොඩාක් අසරණ වෙලා ඉන්නවා වගේ පේනවා. මිනිස්සුන්ගේ ඇස්වල තියෙනව ලොකු විඩාවක්, ලොකු අසහනයක්. මේ හැම දෙයකටම හේතුව මිනිස්සුන්ගේ මේ බාහිර ප්‍රශ්න අභ්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙන එක. අපිට පුළුවන් නම් මේ බාහිර ප්‍රශ්නය අභ්‍යන්තර ප්‍රශ්නයක් නොවන තැනට අපේ සිත සකස් කරගන්න. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු මාවත එතන තියෙනවා. දැන් බුදුදහමේ පෙන්නන මාවතේ බාහිර ලෝකේ හදන එකක් නෙවෙයි තියෙන්නේ. අපිට ලෝකේ කවදාවත් හදලා ඉවර කරන්න බෑ. ඒක අමාරු වැඩක්. ඊට වඩා ලේසි අපේ අභ්‍යන්තරය වෙනස් කරගන්න. අපේ අභ්‍යන්තරය සාර්ථකව අපි සකස් කරගත්තාම අකුප්පාමේ චේතෝ විමුක්ති කියන නොසෙල්වෙන චිත්ත විමුක්තියක් දක්වා අපේ මනස ගොඩනගා ගත්තාම අන්න එතනදී අපිට පුළුවන් බුදුහාමුදුරුවෝ පෙන්නපු තැනටපත් වෙන්න. අන්න ඒක තමයි බෞද්ධයෙක් වීමේ අරමුණ. බෞද්ධයෙක් කියලා කියන්නේ උපැන්න සහතිකේ හෝ තියෙන නිසාවත් යම් යම් ආගමික කටයුතු කරන නිසාවත් කියන කෙනෙක් නෙවෙයි. එහෙම බෞද්ධයෙක් අපි හඳුන්වන්නේ බෞද්ධයෙක් කියලා. ඒතර බෞද්ධයෙක් කියලා ඇත්තටම අපි හඳුන්වන්නේ සිත හදාගත්ත කෙනා, හිත ශක්තිමත් කරගත්ත කෙනා. යතින්ද කීලෝ කියන මට්ටමට ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් වෙච්ච කෙනෙක්ට කියනවා බෞද්ධයෙක් කියලා. අපි කොහොමද මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මාවතේ ගිහිල්ලා ඒ විදියට සිත සකස් කරගන්නේ, සිත ශක්තිමත් කරගන්නේ? අන්න ඒක තමයි අපි මේ ධර්මදේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මට මුලින්ම කතාවක් මතක් වෙනවා. එක ගෑනු කෙනෙක් මහාචාර්යතුමෙක් ගාවට ගිහින් කියනවා, මහාචාර්යතුමා මට සෑහෙන ප්‍රශ්න, මට හිත හදාගන්න ක්‍රමයක් කියන්න. මහාචාර්යතුමා කියනවා එන්න අපි මොනවා හරි බොන ගමන් කතා කරමු කියලා. මේ ගෑනු කෙනාව එක්කගෙන යනවා ඔෆිස් එක පැත්තට. මේ දෙන්න ඔෆිස් එක පැත්තට යන අතරමඟ යන්නේ පොඩි පාක් එකක් වගේ මැද්දෙන්. මේගොල්ලන්ගේ ඉස්සරහින් වැටෙනවලු ලෙමන් ගෙඩියක්. ලෙමන් කියන්නේ ඇඹුල් දෙහි జాතියක්. ගෑනු කෙනා කියනවා අපරාධේ මහාචාර්යතුමා, දොඩම් ගෙඩියක් වගේ වුණා නම් අපිට කන්නක් තිබ්බා. ලෙමන් කටේ තියන්න බෑනේ ඇඹුලයිනේ කිව්වා. මහාචාර්යතුමා මුකුත් නොකියා මේ ලෙමන් ගෙඩිය අරන් සාක්කුවේ දාගත්තා. ගියා ඔෆිස් එකට. ලෙමන් ගෙඩිය කපලා වීදුරුවකට මිරිකුවා. අයිස් කැර ටිකක් දැම්මා. සීනි ටිකක් දැම්මා. ලුණු ටිකක් දැම්මා. වතුර ටිකක් දාලා බීම් බටයක් දාලා ගෑනු කෙනාට ගෙහින් දුන්නා. ගෑනු කෙනා බීලා කියනවා ෂා රස ජූස් එකක් නේ මහාචාර්යතුමා. මහාචාර්යතුමා එහෙම කිව්වට පස්සේ මහාචාර්යතුමා කියනවා ඔයාර ටිකකට කලින් කිව්වේ ඇඹුලයි කියලා. අන්න ඒ ලෙමන් ගෙඩියෙන් මං හැදුවේ. මතක තියාගන්න. ජීවිතේ ඔබට ඇඹුල්ලු ලෙමන් ගෙඩියක් ලබා දුන්නොත් දොඩම් හොයන්න යන්න එපා. ඒකෙන් රසවත් ජූස් එකක් හදාගන්න ඉගෙන ගන්න. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ එහෙම දෙයක්. ජීවිතේ ලබා දෙන කටුක අත්දැකීම අපිට පුළුවන් නම් අවබෝධයක් බවට පත් කරගන්න. අපිට පුළුවන් නම් කමඨහනක් බවට පත් කරගන්න. ජීවිතයට අත්දැකීමක් බවට පත් කරගන්න. අන්න රසවත් ජූස් එකක් හදාගන්න පුළුවන් වෙනවා අර ඇඹුල්ලු ලෙමන් ගෙඩි වලින්. පටාචාරගේ ජීවිත කතාව බලන්න. අඟුලිමාලගේ කතාව බලන්න. කිසා ගෞතමගේ කතාව බලන්න. සෝපාගේ කතාව බලන්න. මේ හැම තැනකම තියෙන කටුක අත්දැකීම්. හැබැයි අපිට පස්සේ හිතෙනවා එයාට එහෙම උනේ නැත්තම් ඒ අය ගැන අපි කතා කරන්නෙත් නෑ අද. ඒ අයට ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න නොවුනා නම් ඒගොල්ලෝ රහත් වෙන්නෙත් නෑ. එහෙනම් ඒ අයට එහෙම වෙච්ච එක හොඳයි. එක පැත්තකින් අපිට දකින්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතේටත් ඒ වගේ ප්‍රශ්න ටිකක් ආවහම අපි කොහොමද
අපේ ජීවිතය අවාසනාවන්ත කරගන්න නැතුව වාසනාවන්ත කරගන්න කියන කාරණාව අපේ පුහුණුව මත තීරණය වෙනවා. අන්න ඒ සඳහා බුදුහාමුදුරුවෝ එකම එක පාරක් පෙන්නනවා. ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ. මහණෙනි එක පාරක් තියෙනවා. කුමක් සඳහාද? සත්තානම් විසුද්ධිය. සත්වයන්ගේ පිරිසිදු බව සඳහා. අපි අපිරිසිදු වෙලා. අපි ඇතුලෙන් ඇත්තටම කුණු ගොඩාක් පුරවගෙන තියෙන්නේ. මම සාමාන්‍යයෙන් කියනකොට කියන්නේ මේ මනස තුල අපේ මලු දෙකක කුණු තියෙනවා. එක පැත්තක තියෙනවා වෙච්ච දේවල්. අනික් පැත්තේ තියෙනවා වෙන්න තියෙන දේවල්. අපේ මේ මනස කියන අපි හිතමු මේ මනස තුල කුණු ගොඩවල් දෙකක් ගොඩ ගහගෙන වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් අපි හැමතිස්සෙම ලොකු බරකින් ජීවත් වෙනවා. අපිට පුළුවන් නම් මේ මලු දෙක පැත්තකින් තියන්න. අපිට පුළුවන් නම් මේ දෙක පැත්තකින් තියලා හිත නිදහස් කරගන්න. කොච්චර සාර්ථකව ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්ද? කොච්චර සාර්ථකව ජීවත් වෙන්න පුළුවන්ද? අපි රැයට නිදා ගන්න ගියාම කොච්චර වෙච්ච දේවල් ගැන හිත දුක් වෙනවද? උදේට නැගිට්ටට පස්සේ කරන්න තියෙන වැඩ ගැන හිත කොච්චර අපි කල්පනා කරනවද? අපි අසහනෙන් ජීවත් වෙන්නේ ඇත්තටම ප්‍රශ්න නිසා නෙවෙයි. ප්‍රශ්න අපි ඔළුවට තියාගෙන ඉන්න නිසා. අපිට පුළුවන් නම් ප්‍රශ්න චුට්ටක් පැත්තකට තියලා ජීවිතේට මුහුණ දෙන්න. ජීවිතය ඇත්තටම සුන්දර තැනක්. මේ සුන්දර තැන අසුන්දර කරගෙන තියෙන්නේ අපේ නොදැනුවත්කම නිසා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අසුන්දර වෙච්ච ජීවිතය කොහොමද සුන්දර කරගන්නේ? රමණීය නොවිච්ච ජීවිතය රමණීය කරගන්නේ කොහොමද? අන්න එහෙම ක්‍රමයක් මිසක් රමණීය ලෝකයක් පෙන්නලා එතනට යන පාර පෙන්වන එකක් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැහැ. මේ ලෝකේ හොඳ නැහැ වෙන ලෝකයකට බුදුහාමුදුරුවෝ යන්න පෙන්වන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ලෝකේ ඉන්න ගමම ලෝකෝත්තර වෙලා ජීවත් වෙන්න. හරියට නෙළුම් මලක් මඩෙන් ඉහළට ඇවිල්ලා මඩ ගා ගන්න නැතුව ඉන්නවා වගේ අපිට පුළුවන් නම් මේ ප්‍රශ්න කරදර මැද්දෙම ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න. අන්න ඒ ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. සත්තානම් විසුද්ධිය සත්වයන් පිරිසිදු කරන්න බුදුහාමුදුරුවෝ මේ පාර පෙන්නනවා. ඒ කායරෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. ශෝක පරිද්දවානම් සමතික්කමාය. ශෝකය හැඬීම මේ දේවල් නැති කරගන්න. අපේ ජීවිතේ අපි කොච්චරනම් අඬනවද? අපේ ජීවිතේ කොච්චරනම් අපි විඳවනවද? මේ විඳවීමෙන් අපිට ගැලවෙන්න ක්‍රමයක් ඕනේ. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ පාරෙන් පෙන්වන්නේ. දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය. දුක් දුම්නස් නැති කරගන්න. ඥායස්ස අධිගමාය. ඥානය අවදි කරගන්න. නිබ්බානස්ස සච්චි කිරියාය. නිර්වාණය සාක්ෂාත් කරගන්න එකම එක පාරයි තියෙන්නේ. ඒ තමයි චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨානය. කෙනෙක්ට පුළුවන් නම් මේ සතර සතිපට්ඨාන ජීවිතේ පුහුණු කරගන්න එයාගේ ජීවිතය ආලෝකමත් වෙනවා. ජීවිතේ පිරිසිදු වෙනවා. එයාගේ මනස පිරිසිදු වෙනවා. එයාගේ හිත දුකෙන් මිදිලා ඥානය වර්ධනය වෙලා නිර්වාණය සාක්ෂාත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඉතින් අපිට ඕන දේවල් ඔක්කොම ලැබෙන එක පාරක් තියෙනවලු. එහෙනම් ඇයි අපි මේ පාර වඩන්නේ නැත්තේ? ප්‍රධානම හේතුව තමයි අපිට තේරෙන්නේ කොහොමද අපේ ජීවිතෙත් එක මේක ගලප ගන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ තමන් ඉන්න ජීවිතෙන් අයින් වෙලා වෙන ජීවිතයකට ගිහිල්ලා එක්ක කැලයට ගිහිල්ලා මේක කර කර ඉන්න කියලා. එහෙම කරන්න පුළුවන් අයත් ඉන්නවා. නමුත් හැමෝටම එහෙම කරන්න බෑ. අපි එතකොට බලන්න ඕනේ කොහොමද මම ගෙදර වැඩ කරන ගමන්, කුස්සියේ ඉන්න ගමන්, ඔෆිස් යන ගමන් මේක පුහුණු කරන්නේ. බෑ කියලා ඉඳලා හරියන්නේ. අපි පුළුවන් විදිහට මේක කරගන්න ඕනේ. අන්න එහෙම ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ. යනකොට එනකොට කනකොට බොනකොට වැසිකිලි කැසිකිලි කරනකොට පවා බුදුහාමුදුරුවෝ කියනවා සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. ඒ කියන්නේ සතිපට්ඨානෙ වඩනවා කියන්නේ අමාරු වැඩක් නෙවෙයි. ඒක හරියට අල්ලගත්තොත් හරි පහසු වැඩක්. අපි මේ වැඩසටහන මේ දේශනාව අතරතුර ඔබට පැහැදිලි කරනවා කොහොමද මේ සතිපට්ඨාන ජීවිතයට යොදාගන්නේ. කොහොමද මේක අපි ජීවිතයට බද්ධ කරන්නේ? වෙන ජීවිතයකට නෙමෙයි මේ යන ජීවිතයටමයි. උදේ ඔෆිස් ගිහිල්ලා, උදේට උයලා, ඒ වගේම ගෙදර ගිහිල්ලා, ගෙදර වැඩ කරන මේ හැම දෙයක් අස්සෙම කොහොමද සතිපට්ඨාන යොදාගන්නේ? අපි එතකොට මුලින්ම බලන්න ඕනේ මේ සති කියන්නේ මොකද්ද? සති කියන්නේ සිහිය. කලන්තේ හැදුනහම සිහිය නැහැනේ. කලන්තේ හැදුනහම මොන වගේද? මුකුත්ම දන්නේ නැහැ. කලන්තේ හොඳ වුණාම ආයි සිහිය ආවහම අපි දන්නවා. ඒතර මේ සිහිය කියන එකේ සරලම අර්ථය තමයි දැන ගැනීම. යතාවා පනස්සකායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. ඔබ යම් දෙයක් කරයිද ඒ දේ දැන ගැනීමට කියනවා සිහිය කියලා. ඒතර මේ සිහිය කියන්නේ දැන ගැනීම. දැන ගැනීම කොටස් තුනක් තියෙනවා. ජානාති, පජානාති,
සම්පජානාති කියලා පාලියෙන් කියනවා. ජානාති කියන්නේ දැන් අපි හිතමු ගෙදර ඉන්න දුවට දුව කොහේ හරි යන්න ඕන කිව්වම අපි අහනවා කොහෙද යන්නේ? ඔන්න ජානාති. පොඩ්ඩක් දැනගන්න. ඊළඟ පජානාති. කොහෙද යන්නේ? මොකටද යන්නේ? ඔන්න චුට වැඩිපුර දැනගන්නවා. සම්පජානාති. කොහෙද යන්නේ? මොකටද යන්නේ? කාත් එක්කද යන්නේ? මොනව කරන්නද යන්නේ? මොකෙන්ද යන්නේ? කීයටද එන්නේ? සම්පජානාති. එහෙනම් බුදුහාමුදුර කියනවා සම්පජානකාරී හොති. මේ හැම දෙයක් ගැනම පොඩ්ඩක් නෙමෙයි හොඳටම දැනගන්න. මොකක් ගැන දැනගන්නද? මේ ලෝකය, මේ භෞතිකය ගැන දැනගන්න. ඒ වගේම වේදනාව ගැන දැනගන්න. ඒ කියන්නේ තමන්ගේ සිතේ පහළ වෙන කැමැත්ත ගැන දැනගන්න. සිත ගැන දැනගන්න. සිත විසින් නිපදවන දේවල් පිළිබඳව දැනගන්න. ඔන්න සතිපට්ඨානය කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. අපි නම් දැනගන්න ඕන මුලින්ම ලෝකෙ ගැන. මේ ලෝකෙ කියන්නේ මොකක්ද? මේ භෞතිකය කියන්නේ මොකක්ද? අපි හොඳට දැනගන්න ඕන. ඇත්තටම අපි වටිනවා කියලා මේ ලෝකෙට දාගෙන හිටියට මේ ලෝකේ වටින දේවල් හොයන්න ගියාම ඇත්තටම වටින දෙයක් නැහැ. මේ හිතේනේ වටිනාකම හදාගෙන ඉන්නේ. මම දැන් මෙතන ඉන්න කාට හරි දුන්නොත් අයිස්ක්‍රීම් එකකුයි රුපියල් 5000කුයි දෙකෙන් එකක් තෝරගන්න කියලා ඔබ පැනපු ගමන් තෝරගන්නේ රුපියල් 5000. අයිස්ක්‍රීම් එක නෙවෙයි. පුංචි දරුවෙක් ගාවට ගිහලා මම කියනවා එකක් තෝරගන්න කියලා. ওই දෙකෙන්. පුංචි ළමයා තෝරගන්නේ ටක් ගාලා අයිස්ක්‍රීම් එක. ළමයාට වඩා අපේ වටිනාකම් දාන විදිහ වෙනස්. දැන් අපි කාන්තාරයක අතරමං වෙලා කන්නත් නැතුව බොන්නත් නැතුව ඉන්න වෙලාවක මම ඔබේ අතට ඇවිල්ලා අයිස්ක්‍රීම් එකකුයි 5000කුයි දෙනවා. දැන් කාන්තාර මැද්දේ ඉන්නේ. දැන් ඔබ රුපියල් 5000 ගන්න අයිස්ක්‍රීම් එක තමයි ගන්නෙ. බලන්න වටිනාකම කියන්නේ ඒ වෙලේ අපේ හිතේ හදාගන්න එකක් මිසක් ඒක ඇතුලේ තියෙන එකක් නෙවෙයි. ඒ භෞතික දේ තුල තියෙන එකක් නෙවෙයි. මේ මනස තුල හදාගන්න වටිනාකම පිළිබඳව බුදුහාමුදුරුවෝ හොඳට තේරුම් ගන්න කියනවා. දවසක් හාමුදුරුවෝ කෙනෙක් පිණ්ඩපාතේ වඩිනකොට දුහුල් සළු වැඳගත් ස්ත්‍රියක් ඉන්නවා. දුහුල් සළු කියන්නේ ඊටමත් තුනී ඇඳුමක්. තුනී ඇඳුමක් ඇඳගත්ත ගෑනු කෙනෙක් උදේ පාන්දරට. ඉතින් අපිත් පිණ්ඩපාත යනකොට සමහර ලාවට දකිනවා. ඉතින් දුහුල් සළු වැඳගත්ත ස්ත්‍රියක් ඉන්නවලු. මේ හාමුදුරුවෝ කියනවා මට මොහොතක්වත් මගේ දෑසීවත් කරන්න හිතුන්නේ නැහැ. මං ඇය දෙසම බලාගෙන ඇය දෙසටම වේගයෙන් ඇදී ගියා. මගේ හිත රාගයටපත් වුණා. මම මුලා වුණා. මට තර කියා ගන්න දෙයක් නැති වුණා. දැන් මේ හාමුදුරුවෝ කියන්නේ මට Tamanට වෙච්ච දේ. දැන් අපිට තේරෙනවා හාමුදුරන්ට එහෙනම් වැඩේ හරි. හාමුදුරුවෝ දැන් උන්න රාගයටපත් වෙලා. හාමුදුරුවෝ කියනවා ඔහොම යන අතර එක විටම මට යෝනිසෝ මනසිකාරය පහළ වුණා. මම රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා ඇය අසල නැවතුණා. රාගයෙන් මත්වෙච්ච ස්වාමින් වහන්සේ අන්තිමට ගෑනු කෙනා ගාව නැවතුනේ විරාගයෙන්. ගෑනු කෙනා වෙනස් වුණේ නැහැ. ඒ වගේම හාමුදුරුවෝ අහක බැලුවේ නැහැ, ඇස්පියා ගත්තේ නැහැ. හැබැයි හාමුදුරුවන්ගේ ඇතුලේ වෙනස්කමක් ඇති වුණා. අභ්‍යන්තර වෙනස්කම නිසා උන්වහන්සේ රහත් බවට පත් වුණා. රාගයෙන් මත්වෙච්ච හාමුදුරුවෝ විරාගයටපත් උනේ පුංචි දෙයක් වෙනස් කරගත්තේ. දකින්න විදිහ. එහෙනම් මේ ලෝකයේ දකින්න විදිහ මත තමයි වටිනාකම, ආසාව, තණ්හාව මේ කියන හැම දෙයක්ම තීරණය වෙන්නේ. අපිට පුළුවන් නම් මේ ලෝකෙ දිහා දකින්න විදිය බුදුහාමුදුරුවෝ පෙන්නපු සම්මා දිට්ඨිය බවට පත් කරන්න. නිවැරදි විදිහට දකින්න. අන්න එහෙම වුණා නම් අපිට පුළුවන් ඉබේම මේ ලෝකේ අතහරින්න. උදාහරණයක් විදිහට මම තේ කෝප්පයක් අරගෙන තේ එකක් වළඳනවා. වළඳලා මම කියනවා හරි රසයි තේ එක. කහට පාට රසය හොඳට තියෙනවා. ඉතින් මං තේ එක ගැන වර්ණනා කරනවා. ඔහොම ටික වෙලාවක් මං තේ එක වළඳන අතර මට කටට අමුත්තක් දැනෙනවා. මම බලනවා මොකෝ කියලා. බලනකොට තඩි හූනෙක්. අර හූන දැක්ක වෙලාවෙ ඉඳන් මං අහන්නේ තේ එක රසයිද? තේකට හොඳයි කියනවද? නෑ. මුලදී හැබැයි හූන හිටියා. හූන හිටියට අපි තේක රසයි කියලා බිව්වා. දන්නේ නැති නිසා. නොදන්න තාක්කල් හොඳයි අපිට මේ ලෝකේ තියෙන දේවල්. දැක්ක ගමන් ඇත්ත තේරුම් ගත්ත ගමන් දැනගත්ත ගමන් මේක හොඳ නෑ කියලා තේරෙනවා. වැඩක් නෑ කියලා තේරෙනවා. අතහරින්න යන්නේ නෑ. එතන ඉඳන් තේ බොන්නේ නෑ. තේක ඉබේම අතහැරිලා. එහෙනම් ලෝකේ අතහරින්න යන්න එපා. අතහරින්න බෑ මිනිස්සුන්ට ලෝකය. ලෝකේ ගැන දැනගන්න. එතකොට ඉබේම අතහැරිලා යාවි. ඒකයි කියන්නේ යතා යතාවා පනස්සකායෝ පනිහිතෝ hoti තත තතනම් පජානාති. ඔබ යම් යම් දෙයක් කරයිද ඒ දේ දැනගන්න. ඒ මොහොතේ අපිට පුළුවන් නම් දැනගන්න මේ දේවල් අපිට ඉබේම අතහැරීම පුරුදු වෙනවා. එහෙනම් මේ ලෝකේ අපි දන්නේ නැති දෙයක් තියෙනවා. මේ හැම දෙයක් අස්සෙම දන්නේ නැති කෑල්ලක් තියෙනවා. අපි බලමු මොකද්ද අපි දන්නේ නැත්තේ කියලා. අපි මෙතන ඉන්න උපාසකම්ම කෙනෙක් අරගෙන අපි මෙතනින් තියලා කියනවා මේ උපාසකම්මට නමක් කියනවා. අපි හිතමු නම තමයි පද්මා. එතන උපාසකම්මගේ නම පද්මා. ඔන්න පද්ම සිංහල එක්කෙනෙක්. නැත්තම් මුස්ලිම් හරි පද්මල මුස්ලිම් පද්මල නැහැනේ. ඒතර මුස්ලිම් නම දෙමොත් මුස්ලිම් එක්කෙනෙක්.
අපිට ඕනනම් ඕනම જાතියක් දාලා ඕනම කුලයක් දාලා එයාට කියන්න පුළුවන් එයාගේ කුලය මේකයි, එයාගේ જાතිය මේකයි, එයා සිංහල නම් මෙහෙමයි, එයාගේ නම මෙහෙමයි. එයාට අම්මා කියන්න පුළුවන් කෙනෙක්ට. නංගි කියන්න පුළුවන් තව කෙනෙක්ට. බිරිඳ කියන්න පුළුවන් තව කෙනෙක්ට. අක්කේ කියන්න පුළුවන් තව කෙනෙක්ට. ඒ වගේම උපාසකම්ම කියලා අපිට කියන්න පුළුවන්. එයාට කියා ගන්න පුළුවන් මම කියලා. දැන් බලන්න ඕනේ අපි මේ පద్මා කොහෙද ඉන්නේ? දැන් පద్මා කොහෙද ඉන්නේ කියලා අපි හොයාගන්න අපි මොකද කරන්නේ? පද්මගේ කෑල්ලෙන් කෑල්ලේ අරගෙන බලනවා පද්මා කොතනද ඉන්නේ කියලා. දැන් පද්මගේ තියෙන කොණ්ඩේ ටික අරගෙන මම බලනවා කොණ්ඩේ ඇස්සේ පද්මා ඉන්නවද? කොණ්ඩේ ඇස්සේ පද්මා නැහැ. කොණ්ඩේ ඉන්නවද සිංහල? කොණ්ඩේ තියෙනවද සිංහල? සිංහල නැහැ. මුස්ලිම් තියෙනවද? මුස්ලිම් නැහැ. දෙමළ තියෙනවද? දෙමළ නැහැ. එතකොට මේ එක කෑල්ලකවත් මේ ශරීරය වෙන් කරලා බිම අතිරෙව්වොත් එහෙම කෑලි කෑලි වලට මේ එක කෑල්ලකවත් සිංහල කෑලි හොයාගන්න නැහැ, දෙමළ කෑලි, මුස්ලිම් කෑලි හොයාගන්න නැහැ. ඒ වගේම ගොවිගම, පදු හකුරු, බෙරව, කුඹල්, රදා අපි ඔය කියන කුල කෑලි හොයාගන්න නැහැ. ඒ වගේම අපිට පද්මා කියලා කෑල්ලක් හොයාගන්න නැහැ. අම්මා කියලා කෑල්ලක් හොයාගන්න නැහැ. දුව කියලා කෑල්ලක්, බිරිඳ කියලා කෑල්ලක්, මම කියලා කෑල්ලක් අවසානයේ හොයාගන්නත් නැහැ. එහෙනම් අපි නැති දෙයක් තියෙනවා කියලා දාගෙන ඉන්නවා. ඒතර මේ හැම දෙයක්ම තියෙන්නේ පද්මා කියන අර කෙනා භෞතිකයස්සේ නෙවෙයි. අපි මේ හිත ASCII තමයි මේ හැම දෙයක්ම දාගෙන තියෙන්නේ. අපි දැන් පද්මව භෞතිකව කොච්චර හොයන්න හැදුවත් හම්බෙන්නේ නැහැ මහත්තයා. අපි පන්දම වේගයෙන් කරකවනකොට රවුමක් පේනවනේ. අපි රවුම කොච්චර හෙව්වත් ඇත්තටම රවුමක් අපිට හම්බෙන්නේ නැහැනේ. වේගය තමයි පන්දමක් වේගයෙන් කරගෙනකොට රවුමක් පෙන්නනවා අපිට. ඒත් අපි රවුමක් හොයන්න ගියාට රවුමක් කවදාවත් අපිට හම්බෙන්නේ නැහැ. ඒ වගේ තමයි පද්මා තුල පද්මාව හෙව්වට පද්මව හම්බෙන්නේ නැහැ. අම්මා තුල අම්මා සෙව්වට අම්මව හම්බෙන්නේ නැහැ. මේක තමයි හැංගිච්ච යථාර්ථය. මේ හැම එකක් අස්සෙම තියෙන හැංගිච්ච යථාර්ථය තමයි ඔබ සොයන දේ ඒ තුල නැත. ඔබ සොයන දේ ඒ තුල නැති නිසා තමයි ඔබ අතෘප්තිමත් වෙන්නේ. කෝප්පේ ඇතුලේ කෝප්පේ නැති නිසා තමයි කෝප්පේ බිඳුනහම ඔබ දුක් වෙන්නේ. බිඳුනට පස්සේ කෝපෙ ඉතිරි නැහැනේ. ඉතිරි නැති වෙන්නේ ඇයි? තිබුණ නැති නිසා. යමක් ඉතිරි වෙන්නේ නැත්තේ තිබුණ නැති නිසා. පන්දම කරකෝලා නැවැත්තුවාම රවුම නැති වෙන්නේ රවුමක් තිබ්බේ නැති නිසා මිසක් රවුම නැති වුණා නෙවෙයි. රවුමක් තිබුණේ නැහැ. එහෙනම් තිබුණ නැති දේවල් තියෙයි කියලා හදාගෙන පස්සේ නැති වුණාම දුක් විඳ જાතියක් අපි. අපිම තමයි මේ දුක හදාගන්නේ. අපිම තමයි මේ වටිනාකම් හදාගන්නේ. මේ භෞතික ලෝකේ කොහේ ASCII බැලුවත් අපි හොයන එක හම්බෙන්නේ නැහැ. જાතියක් නැහැ, කුලයක් නැහැ. අපිට හොයාගන්න බෑ මම කියලා කෙනෙක්, අම්මා කියලා කෙනෙක් සොයාගන්න බෑ. මේවා අපි දාගන්න සම්මුති. මේ සම්මුති තිබිච්ච දෙන් ඒව නවත්තන්න, ඒව වළක්වන්න හදන්න එපා. ඒවත් එක ගනුදෙනු කරන්න. නමුත් ඔබ දැනගන්න මේ තුල ඔබ සොයන දේ නැති බව. එතකොට ඔබට පුළුවන් හිත හදාගන්න. මෙතන තියෙනවා කෝපයක්. මම මේ කෝපෙන් වතුර බොනවා. කෝපය මට අයිති දෙයක් නෙවෙයි. ඒක නිසා මට වතුර බොන්න බෑ කියලා එකක් නැහැනේ. මට වතුර බොන්න පුළුවන්. අයිතියක් ඕනේ නැහැ වතුර බොන්න. මම මේක අයිති කරගත්තොත් මට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ කෝපය ගැන මං හොයලා බලන්න ඕනේ. කෝපය නඩත්තු කරන්න ඕනේ. කෝපය කැඩුනොත් දුක් විඳින්න ඕනේ. ඊට වඩා ලේසි කෝපෙට තියෙන්න දීලා අවශ්‍ය වෙලාවට වතුර බොන එක. ඔබට පුළුවන් නම් ඔබේ දේවලුත් ඒ වගේ තියාගන්න. අයිති කරගන්න නැතුව තියෙන්න අරිනවා. මහත්යව අයිති කරගන්න නැතුව මහත්යට ඉන්න අරිනවා. ඒ කියන්නේ මහත්යව අතහරින්න කියලා නෙවෙයි කියන්නේ අයිති කරගන්න එපා. දරුවා අයිති කරගන්න එපා. ඒව කොහොමත් ඔබට අයිති නැහැ. ඔබට අයිති නම් ඔබ කැමති විදිහට තියෙන්න එපා. ඔබට අයිති දේවල් ඔබ කැමති විදිහට තියාගන්න හැදුවට ඒවා ඔබ කැමති විදිහට තියෙන්නේ නැහැ කියලා දැනගත්තාම ඔබට දුක් විඳින්න වෙනවා. ඔබේ කකුල් දෙකවත්, ඔබේ කොණ්ඩ ගහක්වත්, ඔබේ ශරීරයේ කොටසක්වත් ඔබ කොච්චර කැමති විදිහට තියාගන්න හැදුවත් පුළුවන්ද? බෑ. චුල්ලපන්තකගේ අතට සුදුරෙදි කෑල්ලක් බුදුහාමුදුරු දීලා පෙන්වුවේ මේ පණිවිඩය. පිරිසිදු කරනවා රජවහරණන් කියන්නේ පිරිසිදු කරනවා කියන්නේ. පිරිසිදු කරනවා කියලා චුල්ලපන්තකට කිව්වා මේක අත ගන්න කියලා. චුල්ලපන්තක බැලුවා කොච්චර මම මේක පිරිසිදු කරන්න කියලා හිතුවත් පිරිසිදු වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේක අපිරිසිදු වෙනවා. ඒ කියන්නේ මගේ අතේ තියෙන රෙද්ද මං කැමති විදිහට තියාගන්න බෑ. එහෙනම් අනිත් දේවල් ගැන කවර කතාවද? මගේ අතේ තියෙන එකක්වත් මං කැමති විදිහට තියාගන්න බෑ. මගේ ශරීරයේ දෙයක්වත් මං කැමති විදිහට තියාගන්න බෑ. එහෙනම් ලෝකෙම මා කැමති විදිහට පවත්වන්න බැරි නම් අයිති කරගෙන වැඩක් නැහැ. එහෙනම් මේ විදිහට භෞතිකය පිළිබඳව තේරුම් ගන්න. මේ හිතේ හදාගන්න දේවල් නිසා තමයි අපි භෞතික දේවල් වලට ඕනවට වැඩි බැඳෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේව අතහරින්න යන්න එපා. මේව ඇත්ත දැනගන්න.
කෝප්පය ඇතුලේ කෝප්පේ නැහැ. පීරිසිය ඇතුලේ පීරිසිය නැහැ. බුලත් කොළේ ඇතුලේ බුලත් කොළේ නැහැ. පద్මගේ ඇතුලේ පද්ම නැහැ. ඒක තමයි ශුන්‍යත්වය කියන්නේ. ශුන්‍යත්වය කියන්නේ මුකුත් නැහැ කියන එක නෙවෙයි. අපි හොයන එක නැහැ. හොයන එක නැති වෙනකොටම අපි හැමතිස්සෙම අසහනයටපත් වෙනවා. අපි අතෘප්තියටපත් වෙනවා. අයි හොයපු එක අවසානේ හම්බුන්නේ නැහැ. අපි පුංචි කාලේ ඉගෙනගෙන බලනවා මොන හරි හම්බෙයිද කියලා. එතකොට අපිට තේරෙනවා මුකුත් නැහැ වගේ නිකන් අතෘප්තියක් තියෙනවා. අපි හිතනවා රැකියාවක් කරාම හරියාවි. රැකියාවක් කරලා බලනවා. ඒත් නිකන් හිතට නිකන් සතුටක් නැහැ. තෘප්තිමත් බවක් නැහැ. විවාහ වෙලා බලනවා වැඩේ හරියයිද කියලා. විවාහ වුණාට පස්සේ තෘප්තිය මදි. ඊට පස්සේ කල්පනා කරන කසාද බඳලා දැන් ළමයෙක් හම්බුණා නම් වැඩේ හරියයි. කොහොම හරි ළමයෙක් හදාගෙන බලනවා. ළමයෙක් හදාගත්තට පස්සේ ඒ තෘප්තියක් නැහැ. අපි කල්පනා කරනවා එහෙනම් ළමයාව කසාද බඳලා දීලා අපි පෙන්ෂන් ගියාම අපිට තෘප්තියෙන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ළමයාගේ ළමයි ගෙනල්ලා දානවා බලා ගන්න. තෘප්තියක් හම්බෙන්නේ නැහැ. සතුටක් හම්බෙන්නේ නැහැ. සතුට තියෙන ටිකක් නැති වෙන එක විතරයි අපිට වෙන්නේ. ඉතින් බුදුහාමුදුර පෙන්නනවා භෞතික ලෝකේ සතුට හොයනවට වඩා ඔබට පුළුවන් නම් මානසිකව මේ පිළිබඳව තේරුම් අරගෙන තෘප්තිමත් වෙන්න ඔබ ජයග්‍රහණය කරනවා. කායානුපස්සනා කියන්නේ ඔය භෞතික ලෝකය පිළිබඳව ඇත්ත තේරුම් ගැනීම. ඊට පස්සේ වේදනානුපස්සනාවට එනකොට මේ ලෝකය ගැන තේරුම් ගන්නකොට අපිට තේරෙනවා මේ ලෝකයට අපි සමහර තැන්වලදී කැමති වෙනවා, සමහර තැන්වලදී අකමැති වෙනවා. කැමති වුණොත් අපිට අග්ගාලා අල්ල ගන්නවා, අකමැති වුණොත් අපි තල්ලු කරලා දානවා. අපි කොච්චර අල්ලගන්න හැදුවත්, තල්ලු කරලා දාන්න හැදුවත් වැඩක් නැහැ. මොකද මේ දෙකෙන්ම අපිට තමයි අසහනයක් එන්නේ. ඒ දෙකෙන්ම අපිට තමයි දුකක් එන්නේ. දවසක් තාපසයෙක් යනවලු නියරක් දිගේ. ඔහොම යනකොට මිනිස්සෙක් ඇවිල්ලා මේ තාපසයාව තල්ලු කරගෙන ගියාලු. මේ තාපසයා වැටුණලු නියරෙන් බිමට මඩට වැටුණලු. ඊට පස්සේ තව මිනිස්සෙක් ඇවිල්ලා මේ තාපසයාව නැගිට්ටෝලා මඩ පිහිදාලා වැඳලා ගියාලු. එතන හිටපු මිනිහෙක් අහනවා ඔබතුමා පුදුම තාපසයෙක් නේ. අර තල්ලු කරපු මිනිහට බැන්නේත් නැහැ. අර උදව් කරපු මිනිහට ස්තුති කරෙත් නැහැ. එතකොට තාපසයා කියනවා ඌට කරගත්තා මුමුට කරගත්තා මට ප්‍රශ්නයක් නැහැ කිව්වා. බලන්න ඒ තාපසයා කොච්චර හොඳට හිත හදාගෙන තියෙනවද? එයාට කරදර කරත් එයාට උදව් කළත් එයා ඒ දෙකම සමානව දකින්න පුරුදු වෙලා තියෙනවා. මොකද අපිට බෑ මේ ජීවිතේ කැමතියි කියලා ඒක අයිති කරගන්න. අකමැතියි කියලා ඒක තල්ලු කරලා දාන්න. අපිට සිද්ධ වෙනවා මේ දෙකම සන්තෝෂෙන් බාර ගන්න. කැමති වුණත් අකමැති වුණත් ඒක හිතේ පවතිනා වූ දෙයක් පමණයි. ඔබට ඒක අයිති කරගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි හිතමු අපි යනවා කොහේ හරි ගමනක් යනකොට තාප්පෙක් ගාලා තියෙනවා වෙන පාටක්. අපි අකමැතිවම පාට ගාලා තියෙනවා. අපෝ කැතම් පාටක් ගාලා තියෙන එකක් අපි බයිනවා. මං අහන්නේ කොච්චර බැන්නත් එක පාට වෙනස් වෙන්නේ නැහනේ. අපිට සිද්ධ වෙනවා අකමැති වුණත් ආයක බාර ගන්න. ජීවිතේ අකමැති දේවල් බාර ගන්න. කැමති දේවල් කොහොමත් අපි බාර ගන්නවනේ. හැබැයි ඒවා ඕනකට වඩා අල්ල ගන්න යන්න එපා. කැමති දේවල් අල්ල ගන්න එපා. අකමැති දේවල් බාර ගන්න. එතකොට ඔබගේ වේදනානුපස්සනාව සම්පූර්ණ වෙනවා. ඊළඟට චිත්තානුපස්සනාව තමයි වැදගත්ම දේ. මේ අපේ හිත ඇතුලේ මොකද වෙන්නේ? අපි මේ වැඩ කරන වෙලාවේදී, අපි කන වෙලාවේදී, අපි බොන වෙලාවේදී මේ ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දය මේවා ඇතුලට එනකොට අපේ ඇතුලේ මොකද වෙන්නේ? ඉඳි කට්ටට නූල දානකොට අපි කොහොමද හැසිරෙන්නේ? අපි මේ ලොකු දේවල් කරන්න ඕනේ. ඉඳි කට්ටට නූල දානකොට මොකද වෙන්නේ? මෙහෙන් දානකොට මෙහෙන් යනවා, මෙහෙන් දානකොට මෙහෙන් යනවා. ඉඳි කට්ටත් එක්ක තරහ ගන්නවද නැද්ද? තරහ ගන්න. බලන්න අපේ හිත එච්චරට පල්ලෙහාට වැටෙනවා. ඉඳි කට්ටත් එක්ක තරහ ගන්න මට්ටමට වැටෙනවා. බස් වලට ඉන්නකොට බස් එක පරක්කු වෙනකොට බස් එකට බයි බැන ඉන්නවා. රෙදි ටික හොදලා වැලට දැම්මහම වැස්සක් ආපු ගමන් වැස්සට බැන ඉන්නවා. මේ හැම දෙයක්ම වෙන්නේ අපිට චිත්තානුපස්සනාව නැහැ. අපි බලන්නේ අපේ හිතේ මොකද වෙන්නේ කියලා. අපි දැනගන්නේ අපිට මොකද වෙන්නේ කියලා. අපි දැනගන්නවා නම් අපිට මොකද වෙන්නේ කියලා අපිට තේරෙනවා මේ මහා මෝඩ වැඩක් ඉඳි කට්ටට බැන්නා කියලා. අපේ මේ ඉඳි කට්ටේට නූල වැටෙන්නේ නැහැනේ. පණ නැහැනේ ඉඳි කට්ටට කොහොමද? බස් එකට බැන්නයි කියලා පරක්කු වෙනවා කියලා බස් එකේ වේගය වැඩි වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මේ ඕන නැති දේවල් වලට තමයි අපි මෙච්චර මේ කම්පා වෙන්නේ. ඕන නැති දේවල් වලට තමයි අපි මේ දුක් වෙන්නේ. අන්න ඒක තේරෙනවා හොඳට සිහියෙන් ඉන්නකොට. සිහියෙන් ඉන්න ඕනේ කුමක් පිළිබඳවද? මගේ සිත පිළිබඳව. මේ සිත කොහොමද වැඩ කරන්නේ? කොයි තැන්වලදී තරහ ගන්නේ? කොයි තැන්වලදීද ඇලෙන්නේ? හොඳට අවධානයෙන් ඉන්න. එතකොට ඔබට තේරෙවි ඔබ ඇලෙන්නේ, ඔබ ගැටෙන්නේ අවශ්‍ය දෙයකට නෙවෙයි අනවශ්‍ය දෙයකට. මං හිතන විදියට තිබ්බේ නැත්තම් අපි ගැටෙනවා ඒකත් එක්ක. මං හිතන විදියට මම කියපු විදියට උනේ නැත්තම් අපි ගැටෙනවා ඒකත් එක්ක. කල්පනා කරන්න ඔබට තරහ යන්නේ ඒ දේ හරියට නොවිච්ච නිසා නෙවෙයි ඔබ හිතපු විදියට නොවිච්ච නිසා.
ඒත් මේ ලෝකේ හිතපු විදිහට වෙන්න ඕනේ කියලා එකක් නැහැනේ. බුදුහාමුදුරු කියන්නේ මොකක්ද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නොසිතන දේවල් සිද්ධ වෙනවා, සිතන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට අයිතියක් තියෙනවද බාහිර දේවල් කොහොමද පවතින්නේ කියලා තීරණය කරන්න? අපිට අයිතියක් නැහැ. අපිට අයිති නැහැ බස් එක පාලනය කරන්න. අපිට අයිති නැහැ වැස්ස පාලනය කරන එක. අපිට අයිති නැහැ ඉන්දිකාටර් නූල වැටෙන්න ඕන කියලා ඒක පාලනය කරන්න අපිට අයිති නැහැ. අපිට අයිති නැති දේවල් අපි අයිති කරගෙන අපි කැමති විදිහට තියාගන්න යන මොහොතක් පාසා අපි දුක් විඳිනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා ඒකට හොඳ ක්‍රමයක්. මොකක්ද ක්‍රමය? බලන් ඉන්න මට මොකද වෙන්නේ? මගේ සිතට මොකද වෙන්නේ? මේ ඇහැට පේන රූප නිසා, මේ කනට ඇහෙන ශබ්ද නිසා, නාසයට දිවට ඇඟට දැනෙන දේවල් නිසා, මනසට එන අරමුණු නිසා මගේ සිතට මොකද වෙන්නේ? මම මොකද කරන්න කියලා හොඳට අවධානයෙන් ඉන්න. එතකොට ඔබට තේරෙවි සමහර තැන්වල හිත එකපාරට දඟලනවා. සමහර තැන්වල හිත බැඳෙනවා. මෙන්න මේ බැඳෙන්නේ, ගැටෙන්නේ කොයි තැන්වලද කියලා ඔබ හොඳට තේරුම් ගන්න පළවෙනි පියවර විදියට. ඔබට පුළුවන් නම් ඔබ තරහ යන සිද්ධි ටික, තරහ යන හේතු ටික දැනගන්න. ඔබට පුළුවන් නම් ඔබ ආසාවටපත් වෙන හේතු ටික, ආසාවටපත් වෙන අරමුණු ටික දැනගන්න. ඔබ පළවෙනි පියවර ජයග්‍රහණය කරලා. මොකද අපි සූදානම් වෙලා නැතිව මුහුණ දුන්නොත් තමයි ලොකු පරාජයකටපත් වෙන්නේ. අපිට සූදානමින් මුහුණ දුන්නොත් පුළුවන් ජයග්‍රහණය කරන්න. එහෙනම් අපි ලෑස්ති වෙන්න ඕන ඊළඟ වෙලාවේ. පළවෙනි වතාවේ අපිට වරදින්න පුළුවන්. දෙවෙනි වතාවේ වරදින්නේ නැහැ. මොකද අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඊළඟට අපි දන්නවා මේ සිත මෙහෙම පහළ වුණොත් මගේ හිතේ තරහ එනවා. කවුරු හරි මොනවා හරි කියනකොට අපිට තරහ යනවා නම් අපි දැනගන්න ඕනේ එහෙනම් කවුරු හරි මොනවා හරි මට කියනකොට තරහ යනවා. ඒක තමයි මගේ දුර්වලතාවය. එහෙනම් ඊළඟ මොහොතේ කවුරු හරි මොනවා හරි කියනකොට අපි ඒ මිනිස්සයා ගැන හොයන්නේ නැහැ. අපි මේ මිනිස්සයා ගැන සාමාන්‍ය හොයන පුරුදු වෙලා තියෙන මේ මිනිහා මොකටද මට බයින්නේ කියලා අපි මේ මිනිස්සයා ගැන හොයනවා. අපි ඒ වෙනකොට අවධානය දාගෙන ඉන්න මගේ පැත්තට. දැන් මොකද වෙන්නේ? ඔන්න එනවා. ඔන්න තරහ ඇතුලේ එන විදිහ අපි බලන් ඉන්නවා. ඒක හොඳ ක්‍රමයක්. ඒක හොඳ පුහුණුවක්. ඒතර ඒ කෝප කලමනාකරණය කර ගැනීමක් වෙනවා. ඒතර තරහ කලමනාකරණය කරගන්න ලේසිම ක්‍රමය තමයි බාහිර අරමුණ ලෑස්තිලා ඉන්න දැන් මේ තරහ යන සිද්ධියක් කියලා දැනගෙන මට මොකද වෙන්නේ කියලා හොඳට අවධානයෙන් ඉන්නවා. කොහොම ඉන්නකොට තේරෙනවා මෙන්න මේ තරහ එනවා. හැබැයි අපිට තේරෙනවා බලන් ඉන්නකොට අර පරණ තරම් තරහ එන්නේ නැහැ. නොදැන ඉන්නකොට දකින්න නැතුව ඉන්නකොට තරහ අපිට හිතා ගන්න බැරි විදියට එනවා. ඒත් අවධානයෙන් ඉන්නකොට තරහ වැඩි වෙන්නේ නැහැ. තමන්ගේ දරුවෝ දිහා අවධානයෙන් ඉන්නකොට ළමයි වැරදි වැඩ කරනවද? නැහැ. ඒ කියන්නේ ළමයින්ව හිර කරන්න ඕනේ නැහැ. ළමයි දිහා අවධානය දාන්න. ඒතර ළමයි වැරදි වැඩ කරනවා අඩුවෙන් තමයි කරන්නේ. ඒ වගේ තමයි මේ හිතත් පුංචි ළමෙක් වගේ. එයා දිහා බලන්නේ නැත්තම්, එයාව තේරුම් අරන් එයාට අවධානය දෙන්නේ නැත්තම්, එයා ඕන දේවල් කරනවා. හැබැයි අපිට පුළුවන් වුණොත් එයාට අවධානය දාගෙන ඉන්න, එයාගේ මොකද වෙන්නේ? වැරදි වැඩ ටික ඉබේටම අඩු වෙලා යනවා. අපිට පුළුවන් නම් මේ සිතේ වේගයටම සිහියේ වේගය පවත්වන්න. අපි හිතමු දැන් මෙතන මං ඉස්සරහින් යනවා වේගෙන් පැයට කිලෝමීටර් 100ක වේගෙන් වාහනයක්. ඒතර මට තේරෙනවා මේ වාහනේ යනවා වගේ. වාහනේ වේගයෙන් ගමන් කරනවා. මේ දුවනවා වගේ පේනවා. සිතත් එහෙම තමයි. සිත වේගෙන් දුවනවා වගේ අපිට පේනවා. සමහරවිට හරි වදයක් මේ සිතුවිලි එනෝ ඉවරයක් නැහැ. ඒත් අපිට පුළුවන් වුණොත් අර පැයට කිලෝමීටර් 100ක වේගෙන් යන වාහනේ පිටිපස්සෙන් අපිත් වාහනයක නැගලා වේගෙන් යනවා. දැන් ඒක පැයට කිලෝමීටර් 100ක වේගෙන් යනකොට අපිත් කොහොම හරි වේගෙන් ගිහිල්ලා අන්න අර වාහනේ මට්ටමටම අපේ වේගය ගියනවා. දැන් ඒ වාහනේ මට්ටමටම අපි සමාන්තරව යනවා කියලා හිතන්නකෝ. දැන් අපි ඒ වාහනේ දිහා බලනවා. එතකොට අපිට තේරෙනවා ඒ වාහනේ වේගෙන් යන්නේ නැහැ. ඒ වාහනේ නැවතිලා වගේ. ඇයි අපිත් එක්ක එකටමනේ යන්නේ? එතකොට ඒ වාහනේ යන්නේ නැහැ. අපි දෙන්නට සාපේක්ෂව බලනකොට අපි දෙන්න නැවතිලා. ලෝකේ යනවා අපි දෙන්න නැවතිලා. සිතේ වේගයටම සිහියේ වේගය අපි හදාගත්තොත් අපි කියනවා එතනදී නිරෝධයටපත් වෙච්ච සිතක්. සිත නැවතිලා නෙවෙයි, සිත යනවා, සිහියත් යනවා. හැබැයි දෙකම නිරෝධ වෙලා. මිනිස්සු හිතන්නේ මේ නිරෝධ වෙනවා කියන්නේ නැති වෙනවා. ඒ කියන්නේ හිතක් නැහැ. හිතක් නැහැ කියන්නේ එතකොට රහත් වුණාට පස්සේ මේ නිකන් අර මෙතන තියෙන පීරිසියක් කෝප්පයක් වගේ. කිසිම හැඟීමක් දැනීමක් නැති කෙනෙක් බවට පත් වෙනවා කියලා. එහෙම වෙන්නේ අවබෝධයටපත් වෙච්ච අය නිකන් මේ පිඟම් කෝප්ප වගේ ගල් වගේපත් වෙන්නේ නැහැ. ඒ බවටපත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට හැඟීම් දැනීම් තියෙනවා.
හැබැයි සිහියේ වේගය එයාගේ සිතේ වේගයටම පවතිනවා. ඒතකොට එයාගේ සිත දුවන තැන් වලට සිහියත් යනවා. එතකොට සිහියේ වේගයයි සිතේ වේගයයි සමාන වුණාම අපිට තේරෙනවා හිත දුවන්නේ නැහැ. හිත නතර වෙලා. අඟුලිමාල මම නැවතිලා ඔබ නවතින්න. බුදුහාමුදුරුවෝ නවතින්න කිව්වේ දුවන ගමන්. බුදුහාමුදුරුවෝ නවතින්න කිව්වේ යන ගමන්. නැවතිලා නවතින්න නෙමෙයි යන ගමන් නවතින්න. එහෙනම් ඔබ අද ඉඳන් සිත නවත්තන්න යන්න එපා. සිතට යන්න දෙන්න. සිත පස්සෙන් යන්න. සිතට යන්න දීලා ඔබ ඒ පස්සෙන් යන්න. එක අරමුණක තියාගෙන යන්න එපා. ඒක මෝඩ වැඩක්. සිහිය පවත්වන්න අපිට භාවනාවක් විදියට සමතේ විදියට ඒක හොඳයි. ඒ වුණාට විදර්ශනා විදියට බලනකොට සතිපට්ඨානය පුහුණු කරනකොට සිත එක අරමුණක තියාගෙන ඉන්න ඕනේ නැහැ. සිතට ඕන තරම් අරමුණු වල යන්න දෙන්න. ඔබත් ඒ අරමුණු වලම යන්න. ඔන්න දැන් සිත හිතනවා එකපාරට අපිට හිතට එනවා ගෙදර ගැන. අපි ඉතින් සිහියත් ගෙනියනවා ගෙදර තමයි දැන් හිතන් ඉන්නේ. අපි එකපාරට මෙන්න ඔෆිස් එකට හිත. එතන ආනන්දයන් ඔෆිස් එක ගැන තමයි හිතන් ඉන්නේ. ඒතර දැන් හිත යන තැන අපිත් ඉන්නවා. සිහියත් ඉන්නවා. එතකොට හිත දුවන්නේ නැහැ. හිත නතර වෙලා කාත් එක්කද සිහියත් එක්ක. යම් දවසක ਸਰව සම්පූර්ණයෙන් සිතයි සිහියයි නතර මේ එකම මට්ටමට ආවොත් අපි එදාට කියනවා නිරෝධයටපත් වෙච්ච සිත. හරි මේක ලේසි කරන්න. මේක ලේසි වුණාට අපිට වෙලා තියෙන්නේ සරල වැඩි නිසා අපි හිතනවා මේක කරන්න බැරි දෙයක් කියලා. මේක ලේසි වැඩි. අපිට ඕන ලොකු අමාරු දෙයක් පැය 10ක් විතර එක දිගට S2 පියාගෙන භාවනා කරන්න කොහොම අන්න ඒක තමයි මාර්ගය. S2 වහගෙන පැය 10ක් විතර එක දිගට ඉඳගෙන ඉන්න බැහැනේ කරන්න. බැරි වැඩ කිව්වොත් අපි කියනවා අන්න ඒක තමයි මාරු. ඒක තමයි නියම. අපි කිව්වොත් එළවලු කපන ගමන් සිහිය පවත්වන්න කියන අපෝ හේව කරලා නිවන් දකින්න පුළුවන්ද? අපි හොයන්නේ ලොකු දෙයක්. මේ ලොකු දේවල් වල නෙමෙයි නිවන තියෙන්නේ. පරණ කතා හොයලා බලන්න රහත් වෙච්ච නිවන් දැකපු අයගේ කතා. මේ හැම කෙනෙක්ම නිවන් දැක්ක රහත් උනේ එදිනෙදා මොහොතේ සිහිය පවත්වලා. ඔබට පුළුවන් ඔෆිස් එකේදී නිවන් දකින්න. ඔබට පුළුවන් ඔබ ඩ්‍රයිව් කරනකොට නිවන් දකින්න. ඔබ කොච්චරනම් තරහ ගන්නවද ඔබ වාහනේ එලවන වෙලාවේදී. වාහනේ එලවන වෙලාවේදී තරහ ගන්නේ ඔබේ වැරද්දක් නිසා නෙවෙයි සිහියේ දුර්වලතාවයක් නිසා. ඒක හැමෝගෙම තියෙන සිතේ ස්වභාවයක් තමයි තරහ කියන එක. අපිට පුළුවන් නම් සිහිය පවත්වගෙන ඉන්න. ඒ මොහොතේදී ඔබට තේරෙනවා තරහරම් වැඩක් නැහැ. තරහරම් වැඩක් නැති දෙයකට තමයි මම මේ තරහ ගන්නෙ. ජීවිතේ ඔබට ඇඹුල්ලු ලෙමන් ගෙඩි දෙනකොට දොඩම් හොයන එක නවත්තලා දාන්න. ප්‍රශ්න එනකොට ප්‍රශ්න එපා කියලා ඔබ දුවල ගිහිල්ලා බෝධි පූජාවක් හරි දුවල ගිහිල්ලා බාරයක් හරි වෙන එක නවත්තන්න. බෝධි පූජා එපා කියලා නෙවෙයි කියන්නේ. කරදර එනකොට එපා. ඒ කරදර ආපු දෙන් ඒ කරදර තමයි ඔබේ ජීවිතය හදන්නේ. පටාචාරට ඒ ප්‍රශ්න ටික ආපු නිසා තමයි යාගේ ජීවිතය හදාගන්න පුළුවන් වුනේ. දැන් ජීවිතය දිහා දකින විදියයි වෙනස් කරන්න ඕනේ. අපිට පුළුවන් නම් මේ හැම දෙයක්ම කමටහනක් කරගන්න. බලන්න මේ හුස්ම නිදහසේ ඉහළ යනවා, නිදහසේ පහළ යනවා. පුංචි කාලේ ඉඳන් හුස්ම ගත්තා. මං අහන්නේ හුස්ම ගන්න එක ප්‍රශ්නයක්ද? නැහැ. හැබැයි මම මේ මොහොතේ ඉඳන් කිව්වොත් ඔබ හිතලා හුස්ම ගන්න ඉහළට, හිතලා පහතට යවන්න, ඔබ පාලනය කරන්න කියලා හුස්ම. අන්න ඒ විනාඩියක් තප්පරයක් පාසා අපිට ලොකු අසහනයක්, කරදරයක් මේ හුස්ම. ඒතර මේ හුස්ම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පාලනය කරන්න යන්නේ ඒකේ. භෞතිකයේ පාලනය කරන්න එපා. සිත පාලනය කරන්න එපා. සිතට එන අරමුණු පාලනය කරන්න එපා. සිත මගින් කරන දේවල් පාලනය කරන්න එපා. ඔබට කරන්න තියෙන එකම දේ තමයි මේවා දිහා නිර්වුල් මනසින් මධ්‍යස්තව බලා සිටින්න. බලා සිටිනකොට කලයුත්ත නොකලයුත්ත ඔබටම වැටහෙනවා. කලයුත්ත නොකලයුත්ත ඔබටම වැටහෙනවා. ඔබ හොඳට අවධානයෙන් මේ බිත්ති දිහා දැම්මහම ඔබට බිත්තිවල තියෙන අඩුපාඩු පේනවා. එතකොට ඔබට පුළුවන් බිත්ති ටික සකස් කරගන්න. ඔබ බිත්ති දිහා බලන්නේ නැතුව අඩුපාඩු තියෙනවා කියලා හිතලා බිත්ති දිහා නොබලා ඉන්නවා. ඔබට කවදාවත් ඒ අඩුපාඩු ටික හොයාගෙන ඒවා සකස් කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මට කියන්න බෑ මෙතන අඩුයි කියලා, මට පෙන්වන්න බෑ මෙතන අඩුයි කියලා. ඔබ බලන්න ඔබේ සිතේ තියෙන අඩුපාඩු ටික. තම නැනපම නින්දනගත යුතු. තම තමන්ගේ ඥානයේ ප්‍රමාණයට වැටහෙන දෙයක් මේක. භෞතික ලෝකයේ පිළිබඳව තේරුම් ගන්න, තමන්ගේ අභ්‍යන්තරය පිළිබඳව තේරුම් ගන්න. හොඳට සිහියෙන් ඉන්න. මගේ ඇතුලේ මොකද වෙන්නේ? තරහක් එනකොටම දඟලන්න එපා. නවත්තන්න යන්න එපා. ඒක ස්වභාවික දෙයක්. තරහ ආවා කියලා දැනගන්න.
එතකොට හිත දුවනවා අතනට යනවා මෙතනට යනවා නවත්තන්න යන්න එපා. ඔබත් එතනට යන්න. ඔබත් මෙතනට යන්න. ඔබේ දරුවා කොහේ හරි ගමනක් යනවා නම් ඔබ දරුවට යන්නේක නවත්තන්න යන්න එපා. දරුවව හිර කරගෙන හිටියොත් ඒ ළමයා අනිවාර්යෙන් කොයි කවදා හරි පැනලා ගිහිල්ලා වැරදි වැඩ කරන්න යනවාමයි. ඔබට කරන්න තියෙන එක දෙයයි ළමයා පිටිපස්සෙන් යන්න. කොහෙද යන්නේ කියලා බලන්න. ඒතකොට ළමයා යම් දවසක දැනගත්තොත් මගේ පිටිපස්සේ එනවා කියලා ළමයා වැරදි වැඩ කරන්නේ නැහැ. අවධානය තියාගන්න ඕනේ හැමතිස්සෙම සිතට. එතකොට ඔබට පුළුවන් සිත සාර්ථකව බුදුහාමුදුරුවෝ පෙන්නපු මාවතේ යවන්න. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ මහණෙනි එක පාරක් තියෙනවා සත්තානම් විසුද්ධිය. සත්වයන්ගේ පිරිසුදු වීම පිණිස ශෝක පරිද්දවාන සමතික්කමාය ශෝකය හැඬීම නැති කර ගැනීම පිණිස ඥායස්ස අධිගමාය ඥානය අවදි කර ගැනීම පිණිස නිබ්බානස සච්චිකිරියාය නිදහස නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස ඒ තමයි චත්තාරෝ සතිපට්ඨාන ඒ සතර සතිපට්ඨානයයි. එතකොට මේ සතිපට්ඨානය අපිට මේ පුංචි වෙලාවෙදී ගැඹුරට පැහැදිලි කරන්න බෑ. මට මේ ලැබිච්ච වෙලාව ඇතුළත මම මේ පෙන්නුවේ අපිට යෝජනා කළේ ඔබට පුළුවන් මේක කරන්න. භාවනා යෝගී භික්ෂුවක්ම විය යුතු නැහැ බුදුහාමුදුරුවෝ පෙන්වපු පාර යන්න. ඔබ ඉන්න තැන ඉඳන් ඔබ කරන වැඩේ දිහා බලාගෙන ඉන්න එක, ඔබගේ සිත දිහා බලාගෙන ඉන්න එක තමයි බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන කියලා පෙන්වුවේ. එතකොට ඔබ ඥානවන්ත නම් හරියට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔබේ සිත පිළිබඳව ඔබට පුළුවන් බුදුහාමුදුරුවෝ පෙන්නපු තැනටපත් වෙන්න. පස්සේ නෙවෙයි, ලබන භවයේ නෙවෙයි, මෛත්‍රී බුදුහාමුදුරුවෙන් කාලේ නෙවෙයි, මේ මොහොතේදීම. සම්දිත්තිකයි අකාලිකයි බුද්ධ학ම. ඔබ දැන් කළොත් දැන් ප්‍රතිඵල ලැබෙනවා. හාවුන් වැඩි උනත් එකයි, කිඹුලන් වැඩි උනත් එකයි, මට ඕනෑ කලේ එකයි, ඒ ගොඩට පැන ගන්න එකයි. ඒ එකම එක අරමුණෙන් යුක්තව කවුරු හරි කෙනෙක් මේ මාර්ගයේ මේ විදියට ගමන් කරොත් එයාට හැකියාව ලැබෙනවා ඒ ගොඩට පැන ගන්න. එලෙස ඒ ගොඩට පැන ගන්න හැමදෙනාටම භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.